නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චම්බන්න රන්සියෝ නීල පීතා රත්තසේතා මංජිට්ඨා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනි, අපි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බුද්ධ ශාසනය අතුරුදහන් වන විට මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන ඒ අනන්තනය සමන්නාගත සමන්ත ප ဋ ාණ මහා ප්‍රකරණයෙහි එන ධර්ම කරුණු සාකච්ඡා කරමින් තමයි හිටියේ. අපි අද දවසේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකාව කතා කිරීමට කලින් වෙනද වගේම අපි අපේ ජීවිතයට වැදගත් වන වෙනම ධර්ම කාරණාවක් ඉගෙනගෙන ඉන් අනතුරුව අපි අද දවසට නියමිත ධර්ම කාරණාව කතා කරමු. අද අපි ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙන ධර්ම කාරණාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ බද්දේකරත්ත කියන සූත්‍රයේ සඳහන් වෙන ධර්ම කාරණාවක්. ඒ කාරණාව තමයි අතීතං නාන්වාගමෙය්‍ය අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං නප්පටිකංකේ අනාගතං අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං
අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා මහා සේනේන මච්චුනා එවං විහාරෙන් ආතාපින් එවං විහාරෙන් ආතාපින් අහෝරත්ත මතන්දිතං එවං විහාරෙන් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනේ අතීතං නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනි මේකේ අදහස තමයි අතීතං කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අතීතං හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නාන්වා ගමෙය තුෂ්ණා දෘෂ්ටි විසින් අරමුණු නොකරන්නේය අතීත වූ හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අරමුණු කරගෙන අපේ චිත්ත සංතානයේ තුල තණ්හා දිට්ඨිමානාදී කෙලෙස් නූපදවා ගන්නේය ඒ වගේම අනාගත කියලා කියන්නේ මෙතෙක් හට නොගත් අනාගතයේ හටගන්න තියෙන ස්කන්ධ පංචකය නප්පටිකංකේ තණ්හා දිට්ඨිය ආදී විදියට ප්‍රාර්ථනා නොකරන්නේය. ඒ කියන්නේ මෙතෙක් හට නොගත් අනාගතේ හටගන්න තිබෙන ස්කන්ධයන් කෙරෙහි තණ්හාදී කෙලෙස් නූපදවා ගන්නේය. තණ්හාවෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. කුමක් නිසාද? යං අතීතං යමක් හටගෙන නිරුද්ධ වුණා නම් යම් අතීත ධර්මයක් තියෙයි නම් තං ඒ අතීත ධර්මය පහීනං හටගෙන ඉවරයි දැන්. ඒ ධර්ම දැන් විද්‍යමාන වෙන්නේ හටගෙන නිරුද්ධයි නැති දේවල් ඒවා. ඒ වගේම අනාගතේ හටගන්න යම් ධර්මයක් තියෙයි නම් ඒ අනාගතේ හට ගැනීමට තිබෙන ධර්ම අපත්තං තවම පැමිණිලා නැහැ. අතීතයේ හටගෙන නිරුද්ධයි අනාගතයේ තවම හටගෙන නැහැ. අනාගතයේ තාම පැමිණිලා නැහැ. යෝ යම් කිසි කෙනෙක් පච්චුප්පන්නං ධම්මං වර්තමාන ධර්ම ටිකක් තියෙයි නම් ඒ වර්තමාන ධර්මයන් තත්ත විපස්සති ඒ හටගත් අවකාශයේහිම වර්තමාන ධර්මයන් විදර්ශනාවට ලක් කරනවා. එහෙම නැත්නම් ඒ ආරණ්‍යාදී යම් කිසි ස්ථානයක ඉන්නව නම් ඒ ස්ථානයේ ඉඳගෙන වර්තමාන ධර්මයන් විදර්ශනාවට
ලක් කරනවා. විදර්ශනා ප්‍රඥාවෙන් වර්තමාන ධර්මයන් අවබෝධ කරගන්නවා. අසංහීරං අසංකුප්පං. අසංහීර කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාවටම නමක්. ඒ වගේම අසංකුප්ප කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාවටම කියන තව නමක්. අසංහීර වූ අසංකුප්ප වූ තං ඒ විදර්ශනා ප්‍රඥාව විද්වා දන්නා වූ ඥානවන්ත පුද්ගලයා විසින් අනුබ්‍රූහයේ නැවත නැවත දියුණු කරන්නේය. තමන්ගේ චිත්ත සංතානය තුල විදර්ශනා ප්‍රඥාව පුන පුනා උපදවා ගැනීම වශයෙන් දියුණු කරන්නේය. ඒ වගේම අජ්ජේව කිච්ඡං ආතප්පං. අජ්ජේව අදම කිච්ඡං අරිහත් මාර්ග ඥානය උපදවා ගැනීම සඳහා යම් කිසි කෘත්‍යයක් කළ යුතු නම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගැනීම සඳහා යම් කිසි කෘත්‍යයක් කළ යුතු නම් ඒ කෘත්‍ය අදම ආතප්පං වීරිය කළ යුතුය. අපි බලාපොරොත්තු වන බෝධිය සාක්ෂාත් කර ගැනීමට යම් කටයුත්තක් කළ යුතු නම් ඒ කටයුත්ත අදම උත්සාහ කළ යුතුයි. කුමක් නිසාද? සුවේ කියලා කියන්නේ හෙට දවසේදී මරණය හෝ ජීවිතය පවතීද කියලා කෝ ජඤ්ඤා කවරෙක් නම් දනීද? හෙට දවසේදී අපි ජීවත් වෙයිද එහෙම නැත්නම් අපි මරණයටපත් වෙයිද කියලා කවරනම් කෙනෙක් දනීද? අපට තේන මහා සේනේන මච්චුනා. ඒ මහත් සේනා ඇති මාරයා සමග අපට තේන මහා සේනේන මච්චුනා. ඒ මහත් සේනා ඇති මාරයා සමග සංගරං මිත්‍ර සන්තවයක් එහෙම නැත්නම් මිල මුදල් ආදී යම් කිසි දෙයක් දීලා හෝ එහෙම නැත්නම් අපේ බල සේනාවක් යොදවලා හෝ ඒ මාරයා සමග කිසිම ගනුදෙනුවක් නැත්තේය. අපිට මාරයා සමග කිසිම ගනුදෙනුවක් නැත්තේ, මිත්‍රත්වයක් නැත්තේය. සන්තෝ රාගාදී කෙලෙස් ගිනි නිවා දමපු නිසා ශාන්ත වූ මුනි බුදුරජාණන් වහන්සේ නැමැති මුනි උතුමාණන් වහන්සේ ඒවන් මේ ඉහත දක්වපු විදියට විහරණය ඇත්තා වූ වාසය කිරීම ඇත්තා වූ ආතාපින් කෙලෙස් තවන්නා වූ වීරියෙන් යුක්ත වූ අහෝරත්ත මතන්දිතං දිවා රාත්‍රී දෙකෙහි කුසීත නොවී ස්වකීය චිත්ත සංතානය තුල බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමෙහි යෙදුනා වූ තං ඒ පුද්ගලයාට බද්දේක රත්තෝ ඉති බද්දේක රත්ත පුද්ගලයායයි ආචික්කතේ කියනු ලැබේ. එතකොට යම් කිසි කෙනෙක් දිවා රාත්‍රී දෙකෙහි ස්වකීය චිත්ත සංතානය තුල විදර්ශනා ප්‍රඥාව ප්‍රදාන කොට ඇති බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමෙහි නිතර දෙවේලේ නිරත වෙනව නම් අන්න ඒ විදර්ශනා ප්‍රඥාව දියුණු කිරීමෙහි යෙදෙන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේලා කියනවා බද්දේක රත්ත පුද්ගලයෝ කියලා. මේ කාරණාව තමයි අද දවසේදී අපි ඉගෙන ගන්න අමතර ධර්ම කාරණාව. ඊළඟට අපි අවසානයේට කතා කරේ මාර්ග ප්‍රත්‍ය පිළිබඳව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සම්පයුත්ත ප්‍රත්‍ය පිළිබඳව. අපි සම්පයුත්ත ප්‍රත්‍ය කතා කරන්නට කලින් ඊට අවශ්‍ය මූලික කරුණු වන සංග්‍රහ ණය 33 අපි පසුගිය දිනේදී කතා කරා. ඊළඟට මේ සම්පයුත්ත ප්‍රත්‍ය මනාකොට තේරුම් ගැනීමට අතිශයින් උපකාරක තවත් ධර්මපරයායක් තියෙනවා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්පයුත්ත ප්‍රත්‍ය ඉගෙන ගන්න පින්වතුන්ට අතිශයින් උපකාරක වූ තවත් ධර්ම කොටසක් කියලා දීමට. ඒ ධර්ම කොටස තමයි සම්ප්‍රයෝග.
ණය 16. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රයෝග ණය 16 කියන ධර්ම කාරණාව. එතෙන්දී සම්ප්‍රයෝග ණය කියලා කියන්නේ එක එක චෛතසිකයක් යෙදෙන්නා වූ සිත් ප්‍රමාණය වෙන්කොට දැන ගැනීමට වෙන්කොට දැක්වීමට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. එක එක චෛතසිකයක් යෙදෙන්නා වූ සිත් ප්‍රමාණය වෙන්කොට දැක්වීමට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. එක එක චෛතසිකයක් එක එක චෛතසිකයක් යෙදෙන සිත් ප්‍රමාණය එක එක චෛතසිකයක් යෙදෙන සිත් ප්‍රමාණය වෙන්කොට දැක්වීම සම්ප්‍රයෝග ණයයි. චෛතසික 52 අතුරින් එක එක චෛතසිකයක් යෙදෙන්නා වූ සිත් ප්‍රමාණය වෙන්කොට දැන ගැනීමට වෙන්කොට දැක්වීමට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. එතකොට මේ සම්ප්‍රයෝග ණය පිළිබඳව අපි කතා කරනකොට මුලින්ම දැනගන්නට ඕන කාරණාව තමයි අපි අභිධර්ම ඉගෙන ගන්නකොට අභිධර්ම මාර්ගාදී පොත්වල දෙවෙනි පරිච්ඡේදයේදී ඉගෙන ගන්නේ චෛතසික ධර්ම 52 පිළිබඳව. චෛතසික කියලා කියන්නේ ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මත. එකට ඉපදීම් වශයෙන් එකට නිරුද්ධ වීම වශයෙන් එක වස්තුවක් ඇසුරු කිරීම වශයෙන් එකම අරමුණක් ගැනීම වශයෙන් කියන මෙන්න මේ සතර සංප්‍රයෝග ලක්ෂණ අනුව සිත සමග එකට බැඳිලා හටගන්නා වූ ධර්මයන්ට කියනවා චෛතසික ධර්ම කියලා. එබඳු චෛතසික ධර්ම 52ක් තියෙනවා. සංප්‍රයෝග ණය 16 ඉගෙන ගැනීමට කලින් අපි චෛතසික ධර්ම 52 අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දක්වන ලද ගාථාවක් තියෙනවා. ඒ ගාථාවත් අපි ඉගෙන ගනිමු. ඒ ගාථාව තමයි තේරසඤ්ඤ සමානාච තේරසඤ්ඤ සමානාච චුද්දසා කුසලා තථා තේරසඤ්ඤ සමානාච චුද්දසා කුසලා තථා සෝබනා පංච වීසාති සෝබනා පංච වීසාති දිපඤ්ඤාස පෞච්චරේ. තේරසඤ්ඤ සමානාච චුද්දසා කුසලා තථා සෝබනා පංච වීසාති දිපඤ්ඤාස පෞච්චරේ. මේ ගාථාවෙන් දක්වන්නේ දිපඤ්ඤාස චෛතසික ධර්ම 52ක් තියෙනවා. චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ චෛතසික 52 රාශි තුනකට මේ ගාථාවෙන් දක්වලා තියෙනවා. පළවෙනි රාශිය තමයි තේරසඤ්ඤ සමානා. අන්‍ය සමාන චෛතසික 13යි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 4යි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. පැකීර්ණක චෛතසික 6යි. අන්‍ය සමාන චෛතසික 13යි. දෙවැනි රාශිය තමයි අකුසල චෛතසික 14. අකුසල චෛතසික 14.
චුද්දස අකුසලා තත අකුසල චෛතසික 14 අකුසල චෛතසික රාශිය. අනිත් එක තමයි සෝබන චෛතසික 25. එතකොට මේ විදියට අන්න සමාන චෛතසික 13යි අකුසල චෛතසික 14යි සෝබන චෛතසික 25යි කියලා චෛතසික 52 රාශි තුනකට බෙදෙනවා. මේ රාශි තුනේ මැත්තා වූ වෙන් වූ චෛතසික ධර්ම සියල්ලම චෛතසික 52යි. චෛතසික 52යි. සිත සමග ඒකුප්පාදාදී වශයෙන් සතර සංප්‍රයෝග ලක්ෂණ අනුව සිත සමග බැඳී හටගන්න පරමාර්ථ ධර්ම සියල්ලම 52යි. ඊළඟට සත්ත සබ්බත්ත යුජ්ජන්ති සත්ත සබ්බත්ත යුජ්ජන්ති යතා යෝගම් පකින්නකා සත්ත සබ්බත්ත යුජ්ජන්ති යතා යෝගං පකින්නකා සත්ත සබ්බත්ත යුජ්ජන්ති යතා යෝගං පකින්නකා සත්ත සබ්බත්ත යුජ්ජන්ති යතා යෝගං පකින්නකා චුද්දසා කුසලෙස්වේව චුද්දසා කුසලෙස්වේව සෝබනෙස්වේව සෝබනා මේ ගාථාවෙන් සම්ප්‍රයෝග ණය පහසු වීමට උපකාර වෙන කරුණු කීපයක් තමයි දක්වලා තියෙන්නේ. පළවෙනි කාරණාව තමයි සත්ත්‍ය කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මෙන්න මේ චෛතසික ධර්ම 7 දෙනා. සබ්බත්ත කියලා කියන්නේ සෑම සිතකම යුජ්ජන්ති යෙදෙති. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 සෑම සිතකම යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික වලින් තොර වූ කිසිම සිතක් නැහැ. සත්ව సంతානවල හටගන්න සෑම සිතක් සමගම සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. පකින්නකා කියලා කියන්නේ විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. පකින්නකා කියලා කියන්නේ විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියන මෙන්න මේ චෛතසික ධර්ම 6 දෙනා යථා යෝගං සුදුසු පරිදි කුසල අකුසල විපාක ක්‍රියා කියන මේ සෑම જાතියකම සිත්වල සුදුසු පරිදි යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 සුදුසු පරිදි කුසලාදී සෑම જાතියකටම අයිති වෙන සිත්වල යෙදෙනවා. චුද්දස කියලා කියන්නේ අකුසල චෛතසික 14. මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන අකුසල චෛතසික 14 අකුසලේසු ඒව අකුසල සිත් 12 පමණයි. අකුසල චෛතසික 14 අකුසල සිත්වල පමණයි යෙදෙන්නේ. චුද්දස අකුසල චෛතසික 14 අකුසලේසු ඒව අකුසල සිත්වල පමණක් යෙදෙති. සෝබනා කියලා කියන්නේ සද්දා සති හිරි ඔත්තප්පාදී සෝබන චෛතසික 25 දෙනා සෝබනේසු ඒව සෝබන සිත්වල පමණක් යෙදෙති. සෝබන චෛතසික 25 සෝබන සිත්වල පමණක් යෙදෙති. එතකොට
මෙතන කාරණා 4ක් යෙදිලා තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 සිත් 89ම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 සුදුසු පරිදි ඒ සිත්වල යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 සුදුසු පරිදි ඒ සිත්වල යෙදෙනවා. අකුසල චෛතසික 14 අකුසල සිත් 12 පමණක් සුදුසු පරිදි යෙදෙනවා. අකුසල චෛතසික 14 අකුසල සිත් 12 පමණක් සුදුසු පරිදි යෙදෙනවා. සෝබන චෛතසික 25 සෝබන චෛතසික 25 සෝබන සිත් 59 පමණක් සුදුසු පරිදි යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 සිත් 89ම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 සුදුසු පරිදි ඒ සිත්වල යෙදෙනවා. අකුසල චෛතසික 14 අකුසල සිත් 12 පමණක් සුදුසු පරිදි යෙදෙනවා. සෝබන චෛතසික 25 සෝබන සිත්වල පමණක් සුදුසු පරිදි යෙදෙනවා කියන කොටස් 4 මේ ගාථාවෙන් දක්වලා තියෙනවා. එතකොට අපි කිව්වා සම්ප්‍රයෝග ණය 16ක් තියෙනවා කියලා. මෙතෙන්දී සම්ප්‍රයෝග ණය 16 අපි මෙතෙන්දී චෛතසික 52 කොටස් 16කට බෙදා ගන්නවා. චෛතසික 52 කොටස් 16කට බෙදා ගන්නවා. පළවෙනි කොටස තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 එක කොටසක් විදියට ගන්නවා. දෙවෙනි කොටස විතක්ක. තුන්වෙනි කොටස විචාර. හතරවෙනි කොටස අදිමොක්ක. පස්වෙනි කොටස වීරිය. හයවෙනි කොටස පීති. හත්වෙනි කොටස ඡන්ද. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. ඊළඟට 8 වෙනි කොටස මෝහ චතුස්කය. මෝහ චතුස්කය මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන මෝහ චතුස්කය. 9 වෙනි කොටස ලෝභත්‍රිකය. ලෝභ දිට්ඨි මාන කියන ලෝභත්‍රිකය තමයි 9 වෙනි කොටස. 10 වෙනි කොටස දෝෂ චතුස්කය. දෝෂ චතුස්කය. 11 වෙනි කොටස තීන මිද්ද. තීන මිද්ද චෛතසික 2. 12 වෙනි කොටස විචිකිච්ඡා. විචිකිච්ඡා චෛතසිකය. 13 වෙනි කොටස සෝබන සාධාරණ චෛතසික. සෝබන සාධාරණ චෛතසික 19. 14 වෙනි කොටස විරති චෛතසික 3. විරති චෛතසික 3. 15 අප්පමඤ්ඤා. අප්පමඤ්ඤා චෛතසික 2. 16 පඤ්ඤා. මෙන්න මේ විදියට චෛතසික 52 කොටස් 16කට බෙදා ගන්නවා. 16කට බෙදාගෙන මේ අනුව තමයි යෙදෙන්නා වූ සිත් අපි වෙන් කරගන්නේ. එතකොට මේ විදියට 16 ආකාරයකින්
ඒ චෛතසික ධර්මයන් සිත්වල යෙදීම දැක්වීමට තමයි සම්ප්‍රයෝග ණය 16 කියලා කියන්නේ. එතෙන්දී සබ්බචිත්ත සාධාරණ චෛතසික ඊළඟට විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද මෝහ චතුස්කය. මෝහ චතුස්කය කියලා කියන්නේ මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික හතරට. මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික හතරට තමයි මෝහ චතුස්කය කියන්නේ. ලෝභත්‍රිකය කියලා කියන්නේ ලෝභ දිට්ඨි මාන කියන චෛතසික තුනට. දෝෂ චතුස්කය කියලා කියන්නේ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික හතරට. තීන මිද්ද දෙක විචිකිච්ඡාව සෝබන සාධාරණ චෛතසික 19 කියන්නේ සද්දා සති හිරියොත්ප්ප අලෝභාදී චෛතසික 19ට. විරති තුන කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට. අප්පමඤ්ඤා කියලා කියන්නේ කරුණාව මුදිතාව කියන චෛතසික දෙකට ප්‍රඥාව. එතකොට මෙන්න මේ විදිහට චෛතසික 52 කොටස් 16කට බෙදෙනවා. එතෙන්දී සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙන සිත් තමයි 89. සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මෙන්න මේ චෛතසික 7 දෙනා සත්ත සබ්බත්ත යුජ්ජಂತಿ. මේ චෛතසික 7 සෑම සිතකම යෙදෙනවා. එතකොට සිත් සියල්ලම පළවෙනි පාඩමේදී ඉගෙනගත් විදියට සිත් 89යි. පස්සාදී චෛතසික 7 දෙනා යෙදෙන සිත් ප්‍රමාණය තමයි සිත් 89. එතකොට ඒකේ එක සංප්‍රයෝග ණයක්. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙන සිත් ප්‍රමාණය වෙන්කොට දැනගත්තා. ඒකේ එක සංප්‍රයෝග ණයක්. ඊළඟට විතරක චෛතසිකය. විතරක චෛතසිකය යෙදෙන සිත් තියෙනවා 55ක්. විතරක චෛතසික යෙදෙන සිත් 55යි. මොනවද ඒ සිත් 55? කාමාවචර සිත් ඔක්කොම 54යි. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම සෝබන සිත් 24යි. කාම සෝබන සිත් 24 කියන්නේ මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, මහා විපාක සිත් 8යි කියලා කාමාවචර සිත් ඔක්කොම තියෙනවා 54ක්. මෙන්න මේ කාමාවචර සිත් 54න් දිපංච විඥානය අත්හරිනවා. දිපංච විඥානය කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ කුසල විපාක සිත් 5යි අකුසල විපාක සිත් 5යි කියන මේ සිත් 10 අඩු කරනවා. මේ සිත් 10 තියෙන අහේතුක සිත් 18 ඇතුළත. එතකොට කාමාවචර සිත් 54න් සිත් 10ක් අඩු කරයින් පස්සේ ඉතිරි වෙනවා සිත් 44ක්. ඉතුරු වෙනවා සිත් 44ක්. මේ සිත් 44ට පඨම ඥාන සිත් 11 එකතු කරනවා. එතකොට මේ දෙකම එකතු වුණායින් පස්සේ තමයි සිත් 55ක් වෙන්නේ. මෙතන පඨම ඥාන 11 පඨම ඥාන සිත් 11 කිව්වේ රූපාවචර සිත් 3යි ලෝකෝත්තර සිත් 8යි. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල සිත විපාක සිත ක්‍රියා සිත කියලා රූපාවචර පඨම ඥාන සිත් 3ක් තියෙනවා. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය සෝතාපට්ටි ඵල චිත්තය ආදී වශයෙන් පඨම ඥාන සංපයුත්ත ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. එතකොට පඨම ඥාන ලෞකික සිත් 3යි රූපාවචර සිත් 3යි ලෝකෝත්තර සිත් 8යි කියන තුන එකතු කරලා තමයි පඨම ඥාන සිත් 11 කියලා කියන්නේ. එතකොට මේ විදිහට දිපංච විඥාන වර්ජිත කාමාවචර සිත් 44යි පඨම ඥාන සිත් 11යි කියන සිත් 55 තමයි විතරක චෛතසිකය යෙදෙන්නේ. ඊළඟට විචාර චෛතසිකය. විචාර චෛතසිකය සිත් 66ක යෙදෙනවා. විචාර චෛතසිකයේ සිත් 66ක යෙදෙනවා. එතකොට සිත් 66 කිව්වේ
මේ විතරකයේ යෙදෙන සිත් 55ට එකතු කරනවා ද්විතීය ධානය සිත් 11. විතරකයේ යෙදෙන සිත් 55ත් විචාරයේ යෙදෙනවා අලුතෙන් එකතු කරනවා ဒုတိ ය ඥාන රූපාවචර සිත් 3යි ဒုတိ ය ඥාන ලෝකෝත්තර සිත් 8යි කියන ဒုတိ ය ඥාන සිත් 11. එතකොට විතරකයේ කාමාවචර සිත් 44යි රූප පඨම ඥාන සිත් 11යි ဒုတိ ය ඥාන සිත් 11යි කියන මෙන්න මේ සිත් 66 තමයි විචාර චෛතසිකය යෙදෙන්නේ. ඊළඟට අදිමොක්ඛ චෛතසිකය. අදිමොක්ඛ චෛතසිකය සිත් 78ක යෙදෙනවා. අදිමොක්ඛ චෛතසිකයේ සිත් අදිමොක්ඛ චෛතසිකයේ සිත් 78ක යෙදෙනවා. අදිමොක්ඛ චෛතසිකයේ යෙදෙන්නේ නැති සිත් තමයි දිපංච විඥාන සිත් 10යි විචිකිච්ඡා සිතයි. මෙන්න මේ සිත් 11 අදිමොක්ඛ චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. දිපංච විඥාන සිත් 10 සහ විචිකිච්ඡා සිත කියන සිත් 11 අදිමොක්ඛ චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. මේ සිත් 11 අඩු කරායින් පස්සේ ඉතිරි සිත් 78 අදිමොක්ඛ චෛතසිකය යෙදෙනවා. එතකොට අදිමොක්ඛ චෛතසිකය යෙදෙන සිත් සියල්ලම 78යි. ඊළඟට වීරිය චෛතසිකයේ යෙදෙන සිත් ඔක්කොම 73යි. වීරිය චෛතසිකයේ යෙදෙන සිත් ඔක්කොම 73යි. වීරිය චෛතසිකයේ නොයෙදෙන සිත් තමයි වීරිය චෛතසිකයේ නොයෙදෙන සිත් තමයි දිපංච විඥාන. දිපංච විඥාන සිත්වල යෙදෙන්නේ නැහැ. ඊළඟට මනෝ ධාතුව. මනෝ ධාතු සිත් 3. මනෝ ධාතු සිත් 3 කිව්වේ පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් 2යි කියන සිත් 3. පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් 2යි කියන මෙන්න මේ සිත් 3ට තමයි කියන්නේ මනෝ ධාතුව කියලා. ඊළඟට සම්තීරණ සිත් 3. සම්තීරණ සිත් 3. උපේක්ඛා සාගත සම්තීරණ සිත් 2යි කුසල විපාක අකුසල විපාක කියලා. ඊළඟට සෝමනස්ස සාගත සම්තීරණ සිතයි. එතකොට මෙන්න මේ දිපංච විඥාන සිත් 10යි මනෝ ධාතු සිත් 3යි සම්තීරණ සිත් 3යි කියන සිත් 16ක වීරිය චෛතසිකයේ යෙදෙන්නේ නැති සිත් 16ක් තියෙනවා. එතකොට මෙන්න මේ සිත් 16 අයින් කරාම ඉතුරු වෙන සිත් 73 වීරිය චෛතසිකයේ යෙදෙනවා. එතකොට වීරිය චෛතසිකයේ යෙදෙන සිත් ඔක්කොම 73යි. ඊළඟට ප්‍රීති චෛතසිකයේ යෙදෙන සිත් 51යි. ප්‍රීති චෛතසිකයේ යෙදෙන සිත් 51යි. ප්‍රීති චෛතසිකයේ යෙදෙන සිත් තමයි අකුසල සිත් 12 ගත්තාම අකුසල සිත් වල තියෙනවා සෝමනස්ස සහගත සිත් 4යි. අකුසල සිත් වල සෝමනස්ස සහගත සිත් 4 ප්‍රීතිය යෙදෙනවා. එතකොට අකුසල සිත් 12ෙන්ම ප්‍රීතිය යෙදෙන සිත් 4යි. ඒ තමයි ලෝභ මූලික සෝමනස්ස සහගත සිත් 4. ඊළඟට අහේතුක සිත් වලින් සෝමනස්ස සහගත සම්තීරණ සිත. සෝමනස්ස සහගත සම්තීරණ සිතේ ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට කාම සෝබන වලින් කාම සෝබන සිත් වලින් සිත් 12ක යෙදෙනවා ප්‍රීතිය. ඒ තමයි සෝමනස්ස සහගත මහා කුසල සිත් 4යි. සෝමනස්ස සහගත මහා ක්‍රියා සිත් 4යි. සෝමනස්ස සහගත මහා විපාක සිත් 4යි කියන මෙන්න මේ සිත් 12 යෙදෙනවා ප්‍රීතිය. එතකොට ප්‍රීතිය යෙදෙන සිත්
මෙතන තව එකක් එකතු වෙන්න ඕන හසිතුප්පාද සිත. හසිතුප්පාද සිත. එතකොට සෝමනස්ස සහගත සම්තිරණ සිතයි සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි මෙතන සිත් දෙකයි. එතකොට කාමාවචර සෝමනස්ස සහගත සිත් තියෙනවා 18ක්. කාමාවචර සෝමනස්ස සහගත සිත් තියෙනවා 18ක්. ප්‍රීතිය යෙදෙන්නේ මෙන්න මේ කාමාවචර සිත් අතරින් සිත් 18කයි. ඒ තමයි අකුසල සිත් 4යි අහේතුක සිත් 2යි කාම සෝබන සිත් 12යි කියන මෙන්න මේ සිත් 18 කාමාවචර සිත් අතරින් ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට පඨම ඥාන සිත් 11යි ဒုတိ ඥාන සිත් 11යි තතිය ඥාන සිත් 11යි කියන සිත් 33. පඨම ඥාන සිත් 11යි ဒုတိ ඥාන සිත් 11යි තතිය ඥාන සිත් 11යි කියන මෙන්න මේ සිත් 33 ප්‍රීති චෛතසිකය යෙදෙනවා. එතකොට මේ 33යි කාමාවචර සිත් 18යි මහග්ගත ලෝකෝත්තර සිත් 33යි එකතු කරයින් පස්සේ සිත් 51යි. එතකොට ප්‍රීතිය යෙදෙන සිත් 51යි. ප්‍රීතිය නොයෙදෙන සිත් තියෙනවා 70ක්. ප්‍රීතිය නොයෙදෙන සිත් 70යි. එතකොට යෙදෙන සිත් 51යි. ප්‍රීතිය යෙදෙන සිත් සියල්ලම 51යි. ඊළඟට ඡන්දය. ඡන්දයේ යෙදෙන සිත් 69යි. ඡන්ද චෛතසිකයේ යෙදෙනවා සිත් 69ක. ඡන්ද චෛතසිකයේ යෙදෙනවා සිත් 69ක. ඡන්දේ නොයෙදෙන සිත් තමයි අහේතුක සිත් 18යි. අහේතුක සිත් 18 කිසිම සිතක ඡන්දේ දෙන්නේ නැහැ. අහේතුක සිත් 18 ඡන්දේ දෙන්නේ නැහැ. ඊළඟට මෝහ මූලික සිත් 2යි. මේ කියන සිත් 20 ඡන්ද චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. අහේතුක සිත් 18යි මෝහ මූලික සිත් 2යි කියන මේ සිත් 20 ඡන්ද චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. ඉතුරු සිත් 69 තමයි ඡන්දය යෙදෙන්නේ. එතකොට මේ සංප්‍රයෝග ණය ඉගෙන ගන්න පින්වතුන් විශේෂයෙන්ම පුහුණු කර ගන්න ඕන මෙන්න මේ පැකීර්ණක චෛතසික 6 සංප්‍රයෝග ණය. සංප්‍රයෝග ණය ඉගෙන ගන්න පින්වතුන් විශේෂයෙන්ම නිතර දෙවේලේ පුහුණු කර ගන්නට ඕන මෙන්න මේ පැකීර්ණක චෛතසික 6 සංප්‍රයෝග ණය. මේ පැකීර්ණක චෛතසික 6 සංප්‍රයෝග ණය හොඳට පුරුදු වුණොත් ඉතිරි ඒවා ඒ තරම් අපහසුයක් වෙන්නේ නැහැ. පැකීර්ණක චෛතසික 6 තමයි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන. එතකොට විතරක චෛතසිකයේ යෙදෙන සිත් 55යි. ඒ තමයි දීපංච විඥානයේ වර්ජිත කාමාවචර සිත් 44යි. පඨම ඥාන සිත් 11යි කියන සිත් 55. විචාර චෛතසිකයේ යෙදෙන සිත් 66යි. ඒ තමයි විතරකයේ යෙදෙන සිත් 55 සහ ද්විතීය ඥාන සිත් 11 කියන සිත් 66යි. ඊළඟට අදිමොක්කයේ යෙදෙන සිත් 78යි. ඒ තමයි දීපංච විඥානයයි විචිකිච්ඡා සහගත සිතයි කියන සිත් 11 අත්හැරලා ඉතුරු සිත් 78. ඊළඟට වීරිය යෙදෙන සිත් 73යි. වීරිය යෙදෙන සිත් 73යි. ඒ තමයි දීපංච විඥානයයි මනෝ ධාතු සිත් 3යි සම්තිරණ සිත් 3යි කියන සිත් 16 අත්හැරලා ඉතුරු සිත් 73. ඊළඟට ප්‍රීතිය යෙදෙන සිත් 51යි. ඒ තමයි කාමාවචර සෝමනස සහගත සිත් 18යි. පඨම ඥාන සිත් 11, ဒုတိ ඥාන සිත් 11, තතිය ඥාන සිත් 11 කියන මහග්ගත ලෝකෝත්තර සිත් 33යි කියන සිත් 51 තමයි ප්‍රීතිය යෙදෙන්නේ. ඡන්දේ යෙදෙනවා සිත් 69ක. අහේතුක සිත් 18යි මෝහ මූලික සිත් 2යි කියන සිත් 20 අයින් කරාම ඉතිරි සිත් 69 ඡන්දය යෙදෙනවා. මෙන්න මේ පැකීර්ණක චෛතසික 6 සංප්‍රයෝග ණය 6 හොඳට මහන්සි වෙලා ප්‍රගුණ කරගන්නට ඕන.
ඒක තමයි වැඩි අවධානයක් දෙන්නට ඕන. අනිත් ඒවා ලේසි. ඊළඟට මෝහ චතුස්කය. මෝහ චතුස්කය. මෝහ චතුස්කය අකුසල සිත් 12ෙම යෙදෙනවා. මෝහ චතුස්කය කියලා කියන්නේ මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන මෙන්න මේ චෛතසික හතරට තමයි මෝහ චතුස්කය කියන්නේ. මෙන්න මේ මෝහ චතුස්කය අකුසල සිත් 12ෙම යෙදෙනවා. අකුසල සිත් 12ෙම යෙදෙන නිසා මේ චෛතසික හතරට කියන තවත් නමක් තමයි සබ්බකුසල සාධාරණ චෛතසික. මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන මේ චෛතසික හතර දෙනා සෑම අකුසල සිතකම යෙදෙන හින්දා මේ හතර දෙනාට කියන තවත් නමක් තමයි සබ්බ අකුසල සාධාරණ චෛතසික. එතකොට මෝහ චතුස්කය කියලා කියන්න පුළුවන් සබ්බ අකුසල සාධාරණ චෛතසික හතර කියලා කියන්නත් පුළුවන්. ඊළඟට ලෝභත්‍රිකය. මෝහ චතුස්කයේ යෙදෙන සිත් තමයි අකුසල සිත් 12. අකුසල සිත් 12ෙම එක එක සිතක් පාසා මේ මෝහ චතුස්කය යෙදෙනවා. මෝහ චතුස්කයෙන් තොර කිසිදු අකුසලයක් නැහැ. මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන මේ මෝහ චතුස්කයේ නොයෙදෙන කිසිදු අකුසලයක් නැහැ. සෑම අකුසලයක් සමගම මේ මෝහ චතුස්කය තියෙනවා. ඊළඟට ලෝභත්‍රිකය. මේ ලෝභත්‍රිකය ගත්තයින් පස්සේ චෛතසික 3යි. ලෝභ, දිට්ඨි, මාන. ලෝභත්‍රිකය කියන්නේ ලෝභ, දිට්ඨි, මාන. ඒක එක කොටසක් විදියට ගත්තට මේ ලෝභත්‍රිකය ඇතුලේ වෙන වෙනම තමයි දැනගන්නට ඕන. නමුත් සම්ප්‍රයෝග ණය 16 ගණන් ගන්නකොට ලෝභත්‍රිකය කියලා එකක් හැටියට තමයි දැනගන්නේ. ඉගෙන ගන්නකොට ඒක ඇතුළට ගිහිල්ලා තුනට බෙදලා තමයි ඉගෙන ගන්නේ. ඒ තමයි ලෝභ චෛතසිකයේ යෙදෙන සිත් 8යි. ලෝභ චෛතසිකයේ යෙදෙන සිත් 8යි. ඒ තමයි ලෝභ මූලික සිත් 8. ලෝභ මූලික සිත් 8 තමයි ලෝභ චෛතසිකයේ යෙදෙන්නේ. දිට්ඨි චෛතසිකයේ යෙදෙන සිත් 4යි. ඒ තමයි දිට්ඨිගත සම්පයුත්ත සිත් 4. දිට්ඨි චෛතසිකයේ යෙදෙන සිත් සියල්ලම 4යි. ඒ තමයි දිට්ඨිගත සම්පයුත්ත සිත් 4. මාන චෛතසිකයේ යෙදෙන සිත් 4යි. ඒ තමයි දිට්ඨිගත විප්පයුත්ත ලෝභ මූලික සිත් 4. මාන චෛතසිකයේ යෙදෙන සිත් 4යි. ඒ තමයි දිට්ඨිගත විප්පයුත්ත ලෝභ මූලික සිත් 4 තමයි මාන චෛතසිකය යෙදෙන්නේ. එතකොට ලෝභ ත්‍රිකය කියන එක සම්ප්‍රයෝග ණයක් හැටියට තමයි සලකන්නේ. නමුත් ඒකේ අභ්‍යන්තරයේ ප්‍රභේදයක් තියෙනවා. ලෝභය ලෝභ මූලික සිත් 8ෙම යෙදෙනවා. දිට්ඨිය දිට්ඨිගත සම්පයුත්ත සිත් 4 යෙදෙනවා. මානය දිට්ඨිගත විප්පයුත්ත සිත් 4 යෙදෙනවා. ඊළඟට දෝෂ චතුස්කය යෙදෙන සිත් දෙකයි තියෙන්නේ. දෝෂ චතුස්කය කියන්නේ දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික හතරට. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික හතරට තමයි දෝෂ චතුස්කය කියන්නේ. ඒ දෝෂ චතුස්කයේ යෙදෙන සිත් තමයි ද්වේෂ මූලික සිත් දෙක. ද්වේෂ මූලික සිත් දෙක කියන්නේ දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත කියන මෙන්න මේ සිත් දෙකට තමයි ද්වේෂ මූලික සිත් දෙක කියලා කියන්නේ. මෙන්න මේ සිත් දෙකේ පමණයි මේ දෝෂ චතුස්කය. දෝෂ චතුස්කය කියන්නේ දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික හතරට. ඒ චෛතසික හතර යෙදෙන සිත් සියල්ලම දෙකයි තියෙන්නේ. ඊළඟට තීන මිද්ද දෙක. තීන මිද්ද දෙක යෙදෙන සිත් 5යි තියෙන්නේ. තීන මිද්ද චෛතසික යෙදෙන සිත් 5යි තියෙන්නේ. ඒ තමයි සසංකාරික සිත්. සසංකාරික අකුසල සිත් 5 පමණයි තීන මිද්ද චෛතසික දෙක යෙදෙන්නේ. තීන මිද්ද චෛතසික දෙක යෙදෙන සිත් 5ක් තියෙනවා. ඒ තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත,
දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත කියන මෙන්න මේ සසංකාරික අකුසල සිත් පහේ තමයි තීන මිද්ද චෛතසික දෙක යෙදෙන්නේ. ඊළඟට විචිකිච්ඡා චෛතසිකය යෙදෙන්නේ එක සිතකයි. විචිකිච්ඡා චෛතසික යෙදෙන සිත් තියෙන්නේ එකයි. ඒ තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. විචිකිච්ඡා චෛතසික යෙදෙන සිත් එකයි තියෙන්නේ තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. ඊළඟට සෝබන සාධාරණ චෛතසික 19. සෝබන සාධාරණ චෛතසික 19යි. මේ චෛතසික 19 යෙදෙන සිත් තියෙනවා 59ක්. සෝබන සාධාරණ චෛතසික 19 යෙදෙන සිත් සියල්ලම 59යි. 59 කිව්වේ සෝබන සිත් 59. සෝබන සිත් 59 කියන්නේ කාම සෝබන සිත් 24යි. කාම සෝබන සිත් 24 කිව්වේ මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, මහා විපාක සිත් 8යි කියන සිත් 24. ඊළඟට මහග්ගත ලෝකෝත්තර සිත් 35යි. මහග්ගත ලෝකෝත්තර සිත් 35යි කියන මෙන්න මේ සිත් 59 තමයි සෝබන සාධාරණ චෛතසික 19 යෙදෙන්නේ. එතකොට සෝබන සාධාරණ චෛතසික 19 සෑම සෝබන සිතකම යෙදෙනවා. අසෝබන සිත් තියෙනවා 30ක්. අසෝබන සිත් සියල්ල 30යි. ඒ කියන්නේ අකුසල 12යි, අහේතුක 18යි. අකුසල සිත් 18යි, අහේතුක සිත් 18යි කියන සිත් 30ට තමයි අසෝබන සිත් කියන්නේ. ඒ සිත් 30 අයින් කරයින් පස්සේ ඉතිරි සිත් 59ට තමයි සෝබන සිත් කියන්නේ. ඒ සිත් 59 සෑම සිතකම මේ සෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඊළඟට විරති චෛතසික 3. විරති චෛතසික 3 යෙදෙන සිත් තියෙන්නේ 16යි. විරති චෛතසික 3 යෙදෙන සිත් තියෙන්නේ 16යි. ඒ තමයි මහා කුසල සිත් 8යි, ලෝකෝත්තර සිත් 8යි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන විරති චෛතසික 3 යෙදෙන සිත් තියෙන්නේ 16යි. ඒ තමයි මහා කුසල සිත් 8 සහ ලෝකෝත්තර සිත් 8 කියන සිත් 16. එතෙන්දී මහා කුසල සිත් 8 සමහර වෙලාවට විතරයි යෙදෙන්නේ. ඒත් එක චෛතසිකයක් විතරයි එක අවස්ථාවක යෙදෙන්නේ. ලෝකෝත්තර සිත් 8 එහෙම නෙවෙයි. ලෝකෝත්තර සිත් 8 සෑම අවස්ථාවකදීම යෙදෙනවා. ඒ වගේම විරති චෛතසික 3ම එකම අවස්ථාවේ යෙදෙනවා. ඊළඟට අප්පමඤ්ඤා චෛතසික 2 කියන්නේ කරුණාව, මුදිතාව කියන චෛතසික 2 සිත් 28ක යෙදෙනවා. අප්පමඤ්ඤා චෛතසික යෙදෙන සිත් තියෙනවා 28ක්. ඒ තමයි කාමාවචර මහා කුසල සිත් 8යි, මහා කුසල් සිත් 8යි. කරුණාව, මුදිතාව යෙදෙන සිත් ඔක්කොම 28යි. ඒ තමයි මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි. ඊළඟට පඨම ඥාන සිත් 3යි, ဒုတိ ය ඥාන සිත් 3යි, තතිය ඥාන සිත් 3යි, චතුත්ථ ඥාන සිත් 3යි කියන මහග්ගත සිත් 12යි. මහග්ගත සිත් 12යි. පඨම ඥාන සිත් 3, ဒုတိ ය ඥාන සිත් 3, තතිය ඥාන සිත් 3, චතුත්ථ ඥාන සිත් 3 කියන මහග්ගත, ඒ කියන්නේ රූපාවචර සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි කියන මෙන්න මේ සිත් 28 තමයි කරුණාව, මුදිතාව කියන එක කියන චෛතසික 2 යෙදෙන්නේ. හැබැයි එක අවස්ථාවකදී යෙදෙන්නේ එක චෛතසිකයක් පමණයි. ඊළඟට ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකයේ යෙදෙන සිත් සියල්ල 47යි.
ප්‍රඥා චෛතසිකය යෙදෙන සියල්ල සිත් 47යි. කාමාවචර සිත් ගත්තාම 12යි. ඥාන සම්පයුත්ත කුසල් සිත් 4යි. ඥාන සම්පයුත්ත විපාක සිත් 4යි. ඥාන සම්පයුත්ත ක්‍රියා සිත් 4යි. කියන මෙන්න මේ මහා කුසල සිත් 4, මහා විපාක සිත් 4, මහා ක්‍රියා සිත් 4 කියන කාමාවචර සිත් 12යි. ඥාන සම්පයුත්ත කාමාවචර සිත් 12යි. එතකොට කාමාවචර සිත් 4න් ප්‍රඥාව යෙදෙන සිත් 12ක පමණයි. ඊළඟට මහග්ගත ලෝකෝත්තර සිත් 35යි. සියලුම මහග්ගත සිත්වල ප්‍රඥාව යෙදෙනවා. ඒ වගේම සියලුම ලෝකෝත්තර සිත්වල ප්‍රඥාව යෙදෙනවා. ප්‍රඥාව නොයෙදෙන කිසිදු මහග්ගත සිතක් නැහැ. ප්‍රඥාව නොයෙදෙන කිසිදු ලෝකෝත්තර සිතක් නැහැ. සෑම මහග්ගත සිතකම සෑම ලෝකෝත්තර සිතකම ප්‍රඥාව යෙදෙනවා. කාමාවචර සිත් තියෙන ප්‍රඥාව යෙදෙන සිත් 12යි. එතකොට මෙන්න මේ සිත් 47 තමයි ප්‍රඥාව යෙදෙන්නේ. එතකොට සම්ප්‍රයෝග ණය 16 කිව්වේ මෙන්න මේකටයි. සම්ප්‍රයෝග ණය 16 කිව්වේ මේකටයි. මේ එක එකක් එක සම්ප්‍රයෝග ණයක් හැටියට ගන්නවා. මේ විදිහට සම්ප්‍රයෝග ණය සියල්ලම 16යි. මේ සම්ප්‍රයෝග ණය 16 අතුරෙන් මෙන්න මේ සම්ප්‍රයෝග ණය 6 පැකීර්ණක චෛතසික 6 සම්ප්‍රයෝග ණය තමයි කෙනෙකුට අපහසු වෙනවා නම් අපහසු වෙන්නේ නිසා විශේෂයෙන්ම පැකීර්ණක චෛතසික 6 සම්ප්‍රයෝග ණය හුරු පුරුදු කරගන්නට ඕන. එහෙමනම් මේ සම්ප්‍රයෝග ණයට සම්බන්ධ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙනවා ගාථාවක්. ඒ ගාථා ටිකත් අපි ඉගෙන ගනිමු. ඉස්සෙල්ලම ප්‍රකීර්ණක චෛතසික යෙදෙන සිත් දක්වන ගාථාව. ඒ තමයි පංච පඤ්ඤාස ච සට්ඨි පංච පඤ්ඤාස ච සට්ඨි අට්ඨ සත්තති තිසත්තති පංච පඤ්ඤාස ච සට්ඨි අට්ඨ සත්තති තිසත්තති ඒක පඤ්ඤාස චේකුණ සත්තති සපකින්නක මේ ගාථාවෙන් දැක්වෙන්නේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන සිත්. මේ ගාථාවෙන් දක්වලා තියෙන්නේ විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික 6 යෙදෙන සිත් පිළිවෙලට. පංච පඤ්ඤාස කියලා කියන්නේ 55යි. විතරකයේ යෙදෙන සිත් සියල්ලම 55යි. ඡේ සට්ටි කියන්නේ 66ට. විචාරයේ යෙදෙන සිත් 66යි. අට්ඨ සත්තති කියලා කියන්නේ 78ට. අදිමොක්ඛයේ යෙදෙන සිත් 78යි. තිසත්තති කියලා කියන්නේ 73ට. තිසත්තති කියලා කියන්නේ 73ට. වීරිය යෙදෙන සිත් 73යි. ඒක පඤ්ඤාස කියලා කියන්නේ 51ට. පීතිය යෙදෙන සිත් 51යි. ඒකූණ සත්තති කියලා කියන්නේ 69ට. ඡන්දේ යෙදෙන සිත් 69යි. පංච පඤ්ඤාස ච සට්ඨි අට්ඨ සත්තති තිසත්තති ඒක පඤ්ඤාස චේකුණ සත්තති සපකින්නක කියන ගාථාවෙන් දක්වලා තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන්නා වූ සිත් ප්‍රමාණය පිළිවෙලට. ඊළඟට මේ ප්‍රකීර්ණක චෛතසික නොයෙදෙන සිත් දක්වන ගාථාවකුත් තියෙනවා. ඒ තමයි ච සට්ටි
පංච පඤ්ඤාස ච සට්ඨි පංච පඤ්ඤාස ඒකාදසච සෝලස ච සට්ඨි පංච පඤ්ඤාස ඒකාදසච සෝලස සත්තති විසති චේව පකින්නක විවජ්ජිතා මේ විදියට ප්‍රකීර්ණක චෛතසික නොයෙදෙන සිත් තමයි මේ ගාථාවෙන් දක්වලා තියෙන්නේ. විතර්කේ නොයෙදෙන සිත් 66යි. විතර්කේ නොයෙදෙන සිත් 66යි. ච සට්ටි කියන්නේ ඒකයි. විචාරේ නොයෙදෙන සිත් 55යි. විචාරේ නොයෙදෙන සිත් 55යි. පංච පඤ්ඤාස කිව්වේ ඒකයි. අදිමොක්කේ නොයෙදෙන සිත් 11යි. අදිමොක්කේ නොයෙදෙන සිත් 11යි. ඒකාදස කියන්නේ 11ට. වීරිය නොයෙදෙන සිත් 16යි. වීරිය නොයෙදෙන සිත් 16යි. ඒ තමයි දිපංච විඥානයයි මනෝධාතු සිත් 3යි සම්තිරණ සිත් 3යි කියන සිත් 16. ඊළඟට පීතිය නොයෙදෙන සිත් 70යි. පීතිය නොයෙදෙන සිත් 70යි. ඡන්දේ නොයෙදෙන සිත් 20යි. ඡන්දේ නොයෙදෙන සිත් 20යි. එතකොට මේ ගාථා දෙකෙන් දක්වලා තියෙන්නේ උඩ ගාථාවෙන් දක්වලා තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන සිත් පිළිවෙලින් යට ගාථාවෙන් දක්වලා තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසික නොයෙදෙන සිත් පිළිවෙලින්. පංච පඤ්ඤාස ච සට්ඨි අට්ඨ සප්තති තිසත්තති ඒක පඤ්ඤාස චේකුණ සත්තති සපකින්නකා ච සට්ඨි පංච පඤ්ඤාසේ ඒකාදසච සෝලස සත්තති විසති චේව පකින්නක විවජ්ජිතා. ඊළඟට අකුසල චෛතසිකයන්ගේ සම්බන්ධව දක්වලා තියෙන ගාථාවක් සබ්බා පුඤ්ඤේසු සබ්බා පුඤ්ඤේසු චත්තාරෝ සබ්බා පුඤ්ඤේසු චත්තාරෝ ලෝභ මූලේ තයෝ කතා සබ්බා පුඤ්ඤේසු චත්තාරෝ ලෝභ මූලේ තයෝ කතා දෝෂ මූලේසු චත්තාරෝ දෝෂ මූලේසු චත්තාරෝ සසංකාරේ ද්වයං තථා දෝෂ මූලේසු චත්තාරෝ සසංකාරේ ද්වයං තථා විචිකිච්ඡා 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 චිත්තේ ചാති චතුද්දස චිත්තේ ചാති චතුද්දස විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තේ ചാති චතුද්දස ද්වාදස කුසලෙස්වේව ද්වාදස කුසලෙස්වේව ද්වාදස කුසලෙස්වේව සම්පයුජ්ජන්ති පංචදා
සම්පයුජ්ජಂತಿ පංචදා. මේ ගාථාවෙන් දක්වලා තියෙන්නේ අකුසල චෛතසික යන්ගේ සම්ප්‍රයෝගණය පිළිබඳව. මේකේ අදහස තමයි සබ්බා පුඤ්ඤේසු. සබ්බා පුඤ්ඤේසු කියලා කියන්නේ සෑම අකුසල සිතකම චත්තාරෝ යෙදෙන්නා වූ චෛතසික හතරයි. ඒ තමයි මෝහ හිරික අනුත්තප්ප උද්දච්ච. මෝහ හිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික හතර සියලුම අකුසල සිත්වල යෙදෙනවා. ඒ වගේම තයෝ කියන්නේ ලෝභ ditthi මාන කියන චෛතසික තුන ලෝභ මූලික සිත්වල යෙදෙනවා. එතෙන්දී ලෝභයේ සිත් 8ක යෙදෙනවා, ditthිය සිත් 4ක යෙදෙනවා, මානයේ සිත් 4ක යෙදෙනවා. ඒ තුනම පොදුවේ ලෝභ ditthi මාන කියන චෛතසික තුන ලෝභ මූලික සිත්වල යෙදෙනවා කියලා ගන්නවා. දෝෂ මූලේසු ද්වේෂ මූලික සිත් දෙකේ යෙදෙන චෛතසික චත්තාරෝ 4යි. ද්වේෂ මූලික සිත් දෙකේ යෙදෙන චෛතසික 4යි. සසංකාරේ කියලා කියන්නේ සසංකාරික අකුසල සිත් 5 යෙදෙන චෛතසික 2යි. ඒ තමයි තීන මිද්ද චෛතසික 2 සසංකාරික සිත් 5 යෙදෙන්නේ. විචිකිච්ඡා කියන්නේ විචිකිච්ඡා චෛතසිකය විචිකිච්ඡා චිත්තේ විචිකිච්ඡා සාගත සිතෙහි යෙදෙනවා. විචිකිච්ඡා චෛතසිකය විචිකිච්ඡා සාගත සිතෙහි යෙදෙනවා. මෙන්න මේ විදියට චතුද්දස අකුසල චෛතසික 14 ද්වාදස අකුසලේසු ඒව අකුසල සිත් 12 පමණක්. චතුද්දස අකුසල චෛතසික 14 ද්වාදස අකුසලේසු ඒව අකුසල සිත් 12 පමණක් පංචදා පස්සාකාරයකින් සම්පයුජ්ජಂತಿ යෙදෙති. එතකොට මේ අකුසල චෛතසික 14 සම්ප්‍රයෝග ණය තමයි දක්වලා තියෙන්නේ. එතකොට ওই අමතර කරුණක් මේ විදියට සම්ප්‍රයෝග ණය 16 කියන කොටස සම්පයුත්ත ප්‍රත්‍ය ඉගෙන ගන්න හැමෝම විසින් දැනගන්නට ඕන. එහෙමනම් අද දවසේදී අදාළ ධර්ම කරුණ ටික කතා කරලා ඉවරයි. මේ ළඟට තිබෙන්නේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව. තෙරුවන් සරණයි මහත්මයා. සංග්‍රහණය සම්බන්ධයෙන් කියනවා. උභාංශර විස්තර ක්‍රමයෙන් දැන් අර ධ්‍යාන වේදෙන් ලෝකෝත්තර සිත් 40ක් ගැන කියවනේ. ඔව්. එතෙන් දැන් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් කියවහම මට තේරෙන්නේ නැත්නම් ලෝකෝත්තර සිත සාමාන්‍ය අනුභව කරන්නේ නිවනනේ. ඔව්. ඒකට ධ්‍යානාංග කොහොමද සංග්‍රහණය ගණන් ගන්නේ? ධ්‍යානයේ ඒ වෙලාවේ තියෙනවද නැත්නම් ධ්‍යානයේ තියෙනවා මහත්මයා. ඒවට කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන කියලා. එතකොට අරමුණ නිවන. ධ්‍යාන සිතක් පහළනකොට ධ්‍යානය නිවන අරමුණු කරන්නේ නේද? අපේ මහත්ය ධ්‍යානය කිව්වහම රූපාවචර අරූපාවචර ධ්‍යාන තමයි සාමාන්‍ය මිනිස්සුන්ට හුරුව තියෙන්නේ. ලෝකෝත්තර සිත්වල ධ්‍යාන යෙදෙනවා. ධ්‍යාන නොයෙදෙන කිසිදු ලෝකෝත්තර සිතක් නැහැ. ලෝකෝත්තර සිත්වල යෙදෙන ධ්‍යාන ලෞකික ධ්‍යාන නෙවෙයි. ඒවා ලෝකෝත්තර ධ්‍යාන. ඒවයි අරමුණ නිවනමයි. ඒක ස්ථාවරයි, කිසිම සැකයක් නැහැ. එතකොට ඒකෙත් අර ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යාන වගේ පස් ආකාරයක චෛතසික ධ්‍යානාංග වෙනස් වෙනවා. ධ්‍යානාංග වෙනස් වෙනවා. ඒක වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් අපි ප්‍රථම ධ්‍යානයේ මේ සම්මරදිලා ඒ කියන්නේ අගිතලා දර්ශනා කළා අපි ඒ මාර්ගඵල සෝතාපන්න වුණාට එතකොට ප්‍රථම ධ්‍යාන මාර්ගඵල ලැබෙනවා කියන්නේ. ඒක ලැබෙන ක්‍රම 3ක් විස්තර කරනවා. එකක් තමයි සම්මසිත ඥානය, අනිත් එක තමයි පුග්ගලඥාසය. සම්මසිත ඥානය, පුග්ගලඥාසය, අනිත් එක තමයි පාදකඥානය. සම්මසිත ඥානය, පුග්ගලඥාසය, පාදකඥානය කියලා 3 ආකාරයකින් මාර්ගසිතේ ධ්‍යානයේ දෙන ආකාර 3ක් තියෙනවා. එතෙන්දී මහත්මයා කිව්ව විදිහට යම්කිසි ධ්‍යානයකින් නැගිටලා විදර්ශනාවට යම්කිසි ධ්‍යානයක් අරමුණු කරා නම් ඒ අරමුණු කරන ධ්‍යානයෙන් යුතුව මාර්ගඵල සිත් උපදිනවා කියන එක න්‍යායක් තියෙනවා. අනිත් එක තමයි යම්කිසි ධ්‍යානයකින් නැගිටලා විදර්ශනාව කළ මාර්ගඵල ලැබුවොත් ඒ විදර්ශනාවට පාදක වෙච්ච ධ්‍යානය
මාර්ගඵල අවස්ථාවේදී ලැබෙනවා කියන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි පුද්ගලයාගේ අදහස. ඒ කියන්නේ විදර්ශනා කරපු ධානය හෝ පාදක වෙච්ච ධානය අදාළ නැහැ. ධානලාභී පුද්ගලයාගේ අදහසක් තියෙයි නම් මගේ මාර්ගසිත අසවල් ධානය සම්පයුක්තව ලැබේවා කියලා අදහසක් තියෙනනම් ඒ අදහසට අනුව යෙදෙනවා. ඒ විදිහට ක්‍රම 3කට විස්තර කරනවා. තෙරුවන් සරණයි මහත්මයා. අවසර ස්වාමීන් වහන්සේ මට අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් ධම්මසංගණී උපකරණයකට ඒවා කනක කියලා ඉවෙන් කරලා තියෙනවානේ. ඒක සිටේ ඒවා පනක චෛතසික වෙන් කරලා තියෙනවා. එතකොට මේ සම්ප්‍රයෝගණයට ඔන්නයි කොට සායිති වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? අපේ මෑණියෝ සියල්ලම තමයි සම්ප්‍රයෝගණයට ඇතුළත් වෙන්නේ. සම්ප්‍රයෝගණයට ඇතුළත් නොවන කිසිදු චෛතසිකයක් නැහැ. ඒ සියල්ලම තමයි සම්ප්‍රයෝගණයට ඇතුළත් කරලා තියෙන්නේ. ධම්මසංගණයේ යේවාපන තස්මින් සමේ අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කියන තැන ඒ යේවාපනක ධර්මත් මේ සම්ප්‍රයෝගණයේ සංග්‍රහ කරලා තියෙන්නේ මෑණියෝ. එහි ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි ස්වාමීන් වහන්සේ පොඩි සැකයක් තිබුණේ බොහොම පින් ඔබ වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි මෑණියෝ. සෝවාන් මාර්ගසිත ප්‍රථම ධානය පාදක කරගත් ආර්යයන් වහන්සේ කියන්නේ ඊළඟට ධ්‍යාන වලට සමවදිනවා නම් ඒ ධ්‍යාන ලෝකෝත්තරද ඒ ධ්‍යාන ලෞකිකද ස්වාමී? ඒ කියන්නේ මාර්ගඵල උපදවාගත්ත කෙනෙකුට ඒ කියන්නේ ධ්‍යාන තියෙනනම් ඕනම ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. උදාහරණයක් විදිහට සෝවාන් ආර්යයන් වහන්සේට ප්‍රථම ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්, ဒုတိ ය ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්, තතිය ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්, චතුර්ථ ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්, පංචම ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්, ආකාසානං ඡායතන උපදවන්නත් පුළුවන්, අභිඥා උපදවන්නත් පුළුවන්. එහෙම කිසිදු බාධාවක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ආර්යයන් වහන්සේ කෙනෙක් අෂ්ට සමාපත්තිලාභී වහන්සේ කෙනෙක් කියමුකෝ. ඔව්. මාර්ගඵල ලැබුවා. ඔව්. ඊට පස්සේ එතුමාගේ ධ්‍යාන ලෞකිකද ලෝකෝත්තරද කියලා ස්වාමීන් වහන්සේ. ඒ දෙක සාකච්ඡාවේ කොහොමද ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ඒ දෙකම තියෙනවා. ඒ කියන්නේ ධ්‍යානලාභී ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ලෞකික ධ්‍යානක් තියෙනවා, ලෝකෝත්තර ධ්‍යානක් තියෙනවා, දෙකම තියෙනවා. ආර්යයන් වහන්සේගේ මාර්ගඵල සිත්වල යෙදෙන ධ්‍යානය ලෝකෝත්තරයි. උන්වහන්සේගේ సంతානයේ තියෙන රූපාවචර අරූපාවචර ධ්‍යාන ලෞකිකයි. දෙකම තියෙනවා. හරි ස්වාමීන් දැන් හිතන්න පැහැදිලි. ඒ මාර්ග අවස්ථාවේදී පමණයි ලෝකෝත්තර ඊට පස්සේ සාමාන්‍ය විදිහට මාර්ග සහ ඵල අවස්ථාවේ දෙකක් තියෙනවා. අනිත් අවස්ථාවේදී ධ්‍යාන ලෞකිකයි නේ ස්වාමීන්. ඔව්. හැබැයි සුඛ විපස්සක ආර්යයන් වහන්සේලාට ලෝකෝත්තර ධ්‍යාන පමණයි තියෙන්නේ, ලෞකික ධ්‍යාන නැහැ. හරි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් මුඩක් පින්සා. තෙරුවන් සරණයි. අවසරයි සයන්ස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තාරක මහත්තයා. සයන්ස විතක්ක චෛතසිකේ ගත්තාම එතන මේ 55ක් සිත් යෙදෙනවා කියලා කිව්වා. එතෙන්දී අර ධාන 11 පැහැදිලි සයන්ස එක. ඊට පස්සේ ਵਿਚාරෙදිත් ඒ වගේ 11 දෙකක් එකතු වෙනවා. ප්‍රීතියෙදිත් එතකොට 11 ඒවා 3ක් එකතු වෙනවා කියන එක පැහැදිලි. අදිමුක්ඛය ගන්නකොට ඇයි අපි සයන්ස එමනම් 11 ඒවා 5ක් ගන්න කියලා එහෙම ගන්නෙ නැත්තේ? අදිමොක්කේට අපේ මහත්මයා ඒක අදාළ නැහැ. අර විතක්ක ਵਿਚාර පීති වලට ඒක සම්බන්ධ වුණේ විතක්ක ਵਿਚාර පීති කියන තුන ධානාංග. ඒ ධානාංග වෙන නිසා තමයි ධාන වලට සම්බන්ධව කතා වුණේ. අදිමොක්කේ කියන එක ධානාංගයක් නෙවෙයි නිසා ධාන කතාවක් නැහැ. අදිමොක්ක චෛතසිකය යෙදෙන්නේ සිත් 78කයි, නොයෙදෙන්නේ සිත් 11කයි. එහෙමයි සනසට වීරියටත් ඒ විදිහටමද ගන්න වෙන්නේ? වීරියටත් ඒ විදිහටමයි මහත්මයා ගන්න. වීරියත් ධානාංගයක් නෙවෙයිනේ. එහෙමයි සනසට ධානාංග වලට විතරයි අපි අර විදිහට මේ 11 ඒවා ගත්තේ නේද? ඔව්, විතක්ක ਵਿਚාර පීති කියන ධානාංග සම්බන්ධව තමයි ඒක උනේ. ඒ කියන්නේ ධානාංග සියලුම ධානාංග නෙවෙයි, විශේෂයෙන් මේ විතක්ක ਵਿਚාර පීති කියන තුන විතරයි. පැහැදිලි සනස බොහොම පිටරවන් සන්නයි. තෙරුවන් සරණයි. එහෙමනම් අද ටිකක් අපේ තාක්ෂණික උපකරණ වල ගැටලුවක් ඇවිල්ලා තමයි පැය භාගයක් විතර පරක්කුනේ. මේ එහෙමනම් අද අපි
පහුගිය දේශනාවේදී සංග්‍රහණය 33 අපි කතා කරා. මේ අද දේශනාවේදී අපි සංප්‍රයෝග ණය 16 කතා කරා. මේක කතා කරන්න විශේෂයෙන්ම හේතුව තමයි සමහර පින්වතුන් කියන උපසම් ස්වාමීන් වහන්සේ කියාගෙන යනවල මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මේ ඒ ආධුනික පින්වතුන්ට සම්පයුත්ත ප්‍රත්‍ය කතා කරනකොට මේ දැනුම නැත්තම් තේරුම් ගන්න අපහසු නිසා මේ දේශනා පහුගිය දවසේ දේශනාව සහ අද දේශනාව කියන දේශනා දෙක සිද්ධ කරේ ආධුනිකව සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඉතින් ඒ පින්වතුන් විශේෂයෙන්ම මේ දේශනා දෙක අභිධර්ම පිටකේ ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම වැදගත්. යම් කිසි කෙනෙකුට මේ දේශනා දෙකේ තියෙන කරුණු, ඒ කියන්නේ සංග්‍රහ ණය 33 සහ සංප්‍රයෝග ණය 16 කියන මේ ධර්මපරියාය දෙක යම් කිසි කෙනෙකුට ප්‍රගුණ නැත්තම් වටහාගෙන නැත්තම් අභිධර්ම පිටකයේ පරමාර්ථ ධර්ම වෙන් කරගන්න ගියාම බොහෝ තැන්වලදී ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. යම් කිසි කෙනෙක් මේ ණය ක්‍රම දෙක ප්‍රගුණ කරගෙන හිටියොත් අභිධර්ම පිටකයේ බොහෝ ස්ථානවල තියෙන pāli පාඨ වලින් කියන ධර්මකාරණා තේරුම් ගන්න අතිශයින්ම උපකාරයක් වෙනවා. ඒ නිසා අභිධර්මයේ ප්‍රකරණ වලට ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පින්වතුන්ට අතිශයින්ම වැදගත් වෙන ණය ක්‍රම දෙකක් තමයි සංග්‍රහ ණය 33 සහ සංප්‍රයෝග ණය 16 කියන දෙක. මේ දෙක ඊටාම හොඳින් උවමනාවෙන් ප්‍රගුණ කරගන්න කියලා මතක් කරනවා. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා වූ කුසල ශක්තියේ බලෙන් අපි හැමදෙනාටම අපි බලාපොරොත්තු වෙන උතුම් වූ නිවනින් සැනසීමට සහ අපේ චිත්ත සංතානවල බෝධිපාක්ෂික ආදී ධර්ම දියුණු කර ගැනීමට හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.